හොඳයි. එතකොට මෙතෙද්දී ප්‍රාථමික යතුරු නිර්මාණය කරගෙන තියෙන්නේ ශේෂ්ඨ දෙකක් එකට එකතු කරලා. එතකොට මේ අවස්ථාවකදී අපි මේවට කියනවා සංයුක්ත යතුරු. සංයුක්ත යතුරු කියලා කියනවා. මෙහෙම ලියාගමු මෙතන. දත්ත වගුවක හතරවෙනි ප්‍රශ්නය අහනවා දත්ත වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනාගත හැකි තීරුවක් නොමැති විට අනන්‍යව හඳුනාගත හැකි තීරු දෙකක් හෝ කිහිපයක් සංයෝජනය වී සෑදෙන යතුර සංයුක්ත යතුර ලෙස හැඳින්වේ. හිස්තැනට එන්න ඕනි සංයුක්ත යතුර. හිස්තැනේ සටහන් කරන්න සංයුක්ත යතුර. එතකොට සංයුක්ත යතුර කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අර්ථ දැක්වීමක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. සංයුක්ත යතුර. සංයුක්ත යතුර, සංයුක්ත ප්‍රාථමික යතුර ඒවා එකම. සංයුක්ත යතුර කිව්වත් සංයුක්ත ප්‍රාථමික යතුර කිව්වත් දෙකම එකයි. ඊට පස්සේ අහනවා ඉහත විදුහලේ අපිට මුලින්ම විස්තරයක් දීලා තිබ්බනේ විදුහලක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් භාවිත වෙනවා කියලා. ඉහත විදුහලේ ශිෂ්‍ය තොරතුරු වගුව හා පුස්තකාලයේ ශිෂ්‍ය වගුව අතර සම්බන්ධතාවය කුමන යතුරක් හරහා ගොඩ නැගේද? ඔන්න බලන්න මෙන්න මෙහෙමයි. මෙතෙද්දී අපි දැන් ඊළඟ සංකල්පයට යනවා පුතේ ආගන්තුක යතුර කියන සංකල්පය. වගු අතර එකිනෙක සම්බන්ධතාවයේ ගොඩ නැගෙන්නේ ඔය ආගන්තුක යතුරක් හරහා. මෙන්න මෙහෙම බලන්න මං වගුවක් අඳිනවා මෙතන ශිෂ්‍ය වගුව. ශිෂ්‍ය තොරතුරු වගුව. මේ තියෙන ශිෂ්‍ය තොරතුරු අඩංගු වුණ වගුව. මම තොරතුරු දෙකක් වගේ ඇතුළු කරන්නම්. ශිෂ්‍යයාගේ අංකය student number, ශිෂ්‍යයාගේ නම, ශිෂ්‍යයාගේ පන්තිය. ශිෂ්‍ය අංකය මම කියනවා 100. නම AAA එයා ඉන්නේ 10 B පන්තියේ. ශිෂ්‍ය අංකය 101 BBB කියන ළමයා එයා ඉන්නේ 10 C. ශිෂ්‍ය අංක 103 CCC කියන ළමයා එයා ඉන්නේ 10 A. ඔන්න ශිෂ්‍යයන්ගේ විස්තර ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ පුස්තකාලය තුලත් මේ ශිෂ්‍යගේ තොරතුරු සහ ඒ ශිෂ්‍යයන් පොත් ගන්නවනේ. ශිෂ්‍යයන් පොත් ලබා ගැනීම සම්බන්ධ තොරතුරු පුස්තකාලය තුල පවත්වාගෙන යනවා. ශිෂ්‍යයන් විවිධ පොත් ලබා ගන්නවා. ඒ ලබා ගන්නේ මෙන්න මේ ළමයා මේ දවසේ පොත ගත්තා. එහෙනම් පොත් ලබා ගැනීම සම්බන්ධ වගුව. පොත් ලබා ගැනීම. මෙතන පොතේ අංකය book number. පොතේ අංකය. ඊට පස්සේ ගත් දිනය. පොත ගත්ත දිනය. නැවත පොත බාර දිය යුතු දිනය. ඔය විදිහට දත්ත ඇතුළත් වගුවක් තියෙනවා. හරි අපි හිතමු පොතේ අංකය 500. මේ පොතේ අංකය 500 කියන පොත 2021 3.5. එක ළමයෙක් ගන්නවා මේක බාර දෙන්න ඕනි 2021 3.15. නැත්නම් බාර දෙන්න ඕන. පොත් අංකය 603. 603 කියන පොත තව ළමයෙක් ගන්නවා 2021 4.2. මේක බාර දෙන්න ඕනි 2021 4.8. අපි හිතමු තවත් ළමයෙක් පුස්තකාලයට එනවා. ඒ ළමයක් ගන්නවා පොතක්. පොත් අංකය 936. 2021 7.12. 2021 7.20 බාර දෙන්න ඕන. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට දැන් මේ එක එක පොත ගත්ත දිනයයි බාර දෙන්න ඕනි දිනයයි සටහන් කරගෙන මේ වගුවේ තියෙනවා. දැන් මෙන්න මේ 500 පොත් අංකය 500 කියන පොත ගිනිච්ච මොන ළමයාද කියලා හොයාගන්න පුළුවන්ද? පොත් අංකය 500 කියන පොත ළමෙක් අරන් ගිහිල්ලා. ඒ කවුද ගිනිච්ච කියලා මේ වගුවෙන් හොයාගන්න පුළුවන්ද? විදිහක් නැහැ. පොත් අංකය 936 කියන පොත ගිනිච්ච ළමයා කවුද කියලා හොයාගන්න විදිහක් නැහැ.
එන්නේ අවස්ථාවේදී දැන් මෙහෙම ළමයි පොත් අරගෙන යන ගෙනියන ළමයා කවුද කියලා මේකේ නැහැ. එතකොට පුතේ මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට ශිෂ්‍යයාගේ අංකය නැත්තම් ශිෂ්‍යයාගේ නම හෝ අංකය මෙන්න මේ ළමයා තමයි පොත අරගෙන ගියේ. ඒ කියන ළමයා BBB කියන ළමයා තමයි මේම පොත් ගිනිච්චේ කියලා සටහනක් තියෙන්න ඕන. එතකොට ওই නම් සටහන් කර ගැනීමට වඩා ශිෂ්‍යයාගේ අංකය මෙන්න මෙතෙට සම්බන්ධ කර ගැනීමෙන් අපිට පුළුවන් වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. මම කියනවා මේ 500 කියන පොත ගිනිච්ච 101 අංකයේ දරන ළමයා. 603 පොත ගිනිච්ච 100 කියන අංකයේ දරන ළමයා. 936 පොත ගිනිච්ච 103 අංකයේ දරන ළමයා. දැන් බලන්න හොයාගන්න පුළුවන්ද කියලා මේ වගු දෙක අතර සම්බන්ධතාවය. 603 කියන පොත ගිනිච්ච ළමයාගේ නම මොකක්ද? එතකොට මේ බලන්න 603 කියන පොත අරගෙන ගිහින් තියෙන 100 කියන අංකය දරන ළමයා. 100 කියන අංකය තියෙන්නේ මෙන්න මෙයාට. මේ බලන්න 100 කියන අංකය තියෙන්නේ මේ AAA කියන ළමයාට. එහෙනම් 603 කියන පොත ගිනිච්ච 10B පන්තියේ ඉන්න AAA කියන ළමයා. 936 කියන පොත ගිනිච්ච කවුද? 936 කියන පොත ගිනිච්චේ 10A පන්තියේ ඉන්න CCC කියන ළමයා. ඔන්න දැන් වගු දෙක අතර සම්බන්ධතාවයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වුණා. කොහොමද ගොඩනගා ගත්තේ? මෙන්න මේ S නම්බර් එක මේ ශිෂ්‍ය තොරතුරු වගුවේ තියෙන ප්‍රාථමික යතුර අපි පොත් වගුවට ආගන්තුකයෙක් විදිහට ඇතුළු කළා. නැත්තම් මේ පොත් ලබා ගැනීමේ වගුවේ ළමයිගේ අංක වැඩක් නැහෙනි. පොත් ලබා ගැනීමේ වගුවේ තියෙන්න ඕනි පොත් අංක, පොත දුන්න දිනය, පොත නැවත බාර දිය යුතු දින. එතකොට මේ පොත් ලබා ගැනීමේ වගුවට S නම්බර් කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. එයා මේක ඉන්න ඕනි කෙනෙක් නෙමෙයි. මෙයා පිට ගෙදරකින් ආපු කෙනෙක්. මේ පිට වගුවකින් මේ වගුවට ආපු කෙනෙක්. පිටින් තවත් තැනකට එන කෙනෙක්ට අපි කියනවා ආගන්තුකයෙක් කියලා. අන්න එතකොට මෙන්න මේ වගුවේ තියෙන තීරුවක් මේ වගුවට ඇතුළත් කළාම අපි මේකට කියනවා ආගන්තුකය. ආගන්තුකය උනේ මොකක්ද? ශිෂ්‍ය තොරතුරු වගුවේ තියෙන ප්‍රාථමික යතුර පොත් ලබා ගැනීමේ වගුවට ආගන්තුක යතුරක් බවට පත් වුණා. එහෙනම් පොත් ලබා ගැනීමේ වගුවේ ඉන්න ආගන්තුකයා කවුද? S නම්බර්. S නම්බර් කියන එක තමයි පොත් ලබා ගැනීමේ වගුවේ තියෙන ආගන්තුක යතුර. පොත් ලබා ගැනීමේ වගුවේ ප්‍රාථමික යතුර මොකද්ද? පොත් ලබා ගැනීම වගුවේ ප්‍රාථමික යතුර. දැන් මේකට අනුව නම් මෙතන දීලා තියෙන දත්ත තුන අනුව නම් පොත් ලබා ගැනීමේ වගුවේ බුක් නම්බර් කියන එක ප්‍රාථමික යතුර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රායෝගික නෑ. ප්‍රායෝගික නෑ කියන්නේ ඇයි? දැන් මේ ළමයා මේ පොත ගෙනහැලා බාර දුන්නට පස්සේ ඔය පොතම තවත් ළමෙක් අරගෙන යන්න පුළුවන් නේ. එතකොට 500 කියන පොත ආපහු මෙතෙට දත්තේ ඇතුළත් වෙනවා. එතකොට ඒක ප්‍රාථමික යතුරක් විදිහට ගන්න බෑ. එහෙම ප්‍රාථමික යතුරක් විදිහට ගන්න ඕන නම් පොත් අංකයයි පොත ගත් දිනයයි කියන එක අපිට සංයුක්ත යතුරක් විදිහට පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් පොත් අංකයයි පොත බාර දීපු දිනයයි කියන එක සංයුක්ත යතුරක් විදිහට පාවිච්චි කරන්න වෙනවා. තීරු දෙකක් භාවිත කරන්න වෙනවා. ඇත්තටම අර බුක් නම්බර් කියන එක විතරක් අපිට ප්‍රාථමික යතුරකට ගන්න බෑ. මේක ප්‍රායෝගිකව හිතලා බැලුවොත්. හරි. එතකොට ආගන්තුක යතුර ගැන කියනකොට එක වගුවක තියෙන තීරුවක් තවත් වගුවක ආගන්තුකයෙක් විදිහට ක්‍රියා කරනවා. ඔයාලගේ බලන්න ටියුට් එකේ අහලවා ආගන්තුක යතුරක නෑ. පස්වෙනි ප්‍රශ්නේ. ඉහත විදුහලේ ශිෂ්‍ය තොරතුරු වගුව හා පුස්තකාලයේ ශිෂ්‍ය වගුව අතර සම්බන්ධතාවය කුමන යතුරක් කරහා ගොඩනැගේද? එහෙනම් වගු අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ ආගන්තුක යතුරක් කරහා. වගු අතර සම්බන්ධතාවය ගොඩනගන්න පාවිච්චි කරන්නේ ආගන්තුක යතුර. ලියාගන්න එතෙට ආගන්තුක යතුර.
අපි ආගන්තුක යතුර කියන එක ගැන අර්ථ දැක්වීමක් ලියමු. ටියුට් එකේ ඉඩක් දීලා නැහැ. ආගන්තුක යතුර ගැන අර්ථ දැක්වීමක් ලියන්න. ටියුට් එකේ හරස් අතට ලියා ගන්නකෝ. ආගන්තුක යතුර කියලා මාතෘකාව ලියලා අර්ථ දැක්වීම ලියාගමු. ආගන්තුක යතුර. මෙහෙම ලියන්න. එක් වගුවක ශේෂ්ත්‍රයක් එක් වගුවක ශේෂ්ත්‍රයක් එක් වගුවක ශේෂ්ත්‍රයක් වරහන් ඇතුලේ ශේෂ්ත්‍ර සංයෝජනයක් වරහන් ඇතුලේ ශේෂ්ත්‍ර සංයෝජනයක් එක් වගුවක ශේෂ්ත්‍රයක් වරහන් ඇතුලේ ශේෂ්ත්‍ර සංයෝජනයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනාගත හැකිනම් එම ශේෂ්ත්‍රය එම වගුවෙහි පවතින ආගන්තුක යතුර ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න ආගන්තුක යතුර මගින් වගු දෙකක් අතර සම්බන්ධතාවක් ගොඩනැගේ. ඊට පස්සේ අහනවා පුතේ ආගන්තුක යතුරක දක්නට ලැබෙන සුවිශේෂීතා. අපිත් අපි සුවිශේෂීතා තුනක් ගැන කියනවා. ආගන්තුක යතුරකින් මොකද වෙන්නේ? වගු අතර සම්බන්ධතා ගොඩනැගීම සිද්ධ වෙනවා. එක වගුවක තියෙන ප්‍රාථමික යතුර තවත් වගුවක ආගන්තුක යතුර බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් මෙන්න මේකේ තියෙන දැන් අපි හිතමුකෝ මේ ශිෂ්‍ය වගුවේ තියෙන ප්‍රාථමික යතුර මේ පොත් ලබා ගැනීමේ වගුවටනේ ආගන්තුක යතුරක් බවට පත් උනේ. ශිෂ්‍ය වගුවේ තියෙන ප්‍රාථමික යතුර පොත් ලබා ගැනීමේ වගුවට ආගන්තුක යතුරක් බවට පත් වුණා. එතකොට මේ ශිෂ්‍ය තොරතුරු වගුවේ ප්‍රාථමික යතුර යටතේ තියෙන දත්ත විතරයි පොත් ලබා ගැනීමේ වගුවේ මෙතන ආගන්තුක යතුර තුල අන්තර්ගත වෙන්නේ. මෙතන තියෙන දත්ත තමයි මෙතන ඇතුළත් වීම සිද්ධ වෙන්නේ. හරි. මේම ලක්ෂණ තුන ලියාගෙන අපි නතර කරමු. වගු දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනැගීම. ආගන්තුක යතුරේ දක්නට ලැබෙන සුවිශේෂීතා. වගු දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනැගීම. ඊළඟ එක සම්බන්ධිත වගුවේ ඊළඟ ලක්ෂණය
සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අනුරූපී දත්ත පමණක් පැවතීම අනුරූපී දත්ත පමණක් පැවතීම සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අනුරූපී දත්ත පමණක් පැවතීම ඊළඟ ලක්ෂණය එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුර ලෙස පවතී. තවත් වගුවක ප්‍රාථමික යතුර ලෙස පවතී. හොඳයි පුතේ ඊට පස්සේ අපි ඊළඟ පන්තියේදී සාකච්ඡා කරමු දත්ත අනුපිටපත් වීම සම්බන්ධයෙන්. අපි මෙතනින් පන්තිය අද නතර කරනවා. අපහු 11 ඉඳන් 12 වෙනකන් තියෙන පන්තියේදී ටියුට් එකේ ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්.